ආයුබෝවන් දුවේ පුතේ. අද දවසේ අපි සාකච්ඡා කරන්නේ 13 වෙනි ශ්‍රේණිය සිංහල විෂය හා සම්බන්ධ වෙන පාඩමක්. කෙටි කතා රසවින්දනය හා ਵਿਚාරය. ඔබ දන්නවා අධ්‍යයන පුස්තක සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ගත්තාම මේ විභාගයේ ඉතාමත් පහසුවෙන් ඔබට ලකුණු ගන්නට පුළුවන් කොටසක් තමයි කෙටි කතා. නිර්දිෂ්ට කෙටි කතා සංග්‍රහය ආශ්‍රයෙන් ආන ප්‍රශ්න වලට පිළිතුරු දීලා උපරිම ලකුණු ගණනක් ලබා ගන්න පුළුවන් විෂය කොටසක් තමයි කෙටි කතා. ඔබේ නිර්දිෂ්ට කෙටි කතා රසවින්දනය හා ਵਿਚාරය පිළිබඳ මූලික කරුණු ටිකක් අද දවසේදී අපි සාකච්ඡා කරමු. මේ පාඩමේදී අපේ අවධානය යොමු වෙන්නේ විශේෂයෙන් 13 වෙනි ශ්‍රේණියේ විෂය නිර්දේශයේ තියෙන 4 වෙනි නිපුණතාව වෙත. 4 වෙනි නිපුණතාව තමයි කෙටි කතා කලාවේ විකාශනයේ මූලිකාංග හා විශේෂ ලක්ෂණ හඳුනාගෙන කෙටි කතා රස විඳින්මින් ਵਿਚාරයේ යෙදී. මේකට අදාළ වෙන නිපුණතාව මට්ටමක් තියෙනවා දුවේ පුතේ. තමයි කෙටි කතා ලක්ෂණ කෙරෙහි අවධානයෙන් යුතුව නිර්දිෂ්ට කෙටි කතා රස විඳින්මින් ਵਿਚාරයට ලක් කරයි. මෙන්න මේ නිපුණතාව මට්ටමට අදාළ විෂය කොටස් සාකච්ඡා කරන ගමන් ඔබ තුල මේ නිපුණතාව මට්ටම සාක්ෂාත් කරවීම තමයි මේ පාඩමේ ප්‍රධාන අරමුණ වෙන්නේ. ඒ සඳහා කෙටි කතාව පිළිබඳව ඔබ 12 ශ්‍රේණියේදී උගත් කරුණු පිළිබඳ නැවත වතාවක් කෙටියෙන් සිහිපත් කිරීම කරනවා. ඊට අමතරව 13 වෙනි ශ්‍රේණිය සඳහා නිර්දේශ කරලා තියෙන නිර්දිෂ්ට කෙටි කතා පිළිබඳව අපි හඳුන්වලා දෙනවා. ඒ පිළිබඳව සාකච්ඡා කරනවා. මේ නිර්දිෂ්ට කෙටි කතා රසවින්දනය හා ਵਿਚාරය කිරීමත් අපි කරනවා. ඒ සඳහා ඔබට මඟ පෙන්වීම සිදු කරනු ලබනවා. මේ සඳහා මේ පාඩමත් එක්ක සැබඳෙන්නේ කෙටි කතා සංග්‍රහයේ උසස් පෙළ කෙටි කතා සංග්‍රහයේ එන මෙන්න මේ කෙටි කතා 4. දයාසේන ගුණසිංහ මහත්මයාගේ කපිටන්ගේ පුතු එරික් කිලියප්පාරච්චි මහත්මයා ලියපු මිනිස් වටේ, මහාචාර්ය සෝමරත්න බාලසූරිය මහතාගේ කරත්තය, වගේම ජයතිලක කම්මැල්ලවීර මහතාගේ කළු සපත්තු කියන කෙටි කතාව. ඔබ කියවලා තියෙනවා නම් කෙටි කතා සංග්‍රහය මම විශ්වාස කරනවා මේ වෙනකොට කෙටි කතා සංග්‍රහයේ තියෙන සියලු කෙටි කතා ඔබ කියවලා ඇති කියලා. මේ කෙටි කතා පිළිබඳව ඔබේ මතකයේ නැවත අවදි කරගන්නට අවස්ථාව උදා වෙනවා. අපි කෙටියෙන් සාකච්ඡා කරමු කෙටි කතාව පිළිබඳව ඔබ උගත් කරුණු පිළිබඳ. ඔබට මතකයි 12 වන ශ්‍රේණියේදී කෙටි කතාව පිළිබඳව ඉදිරිපත් වෙලා තියෙන විවිධ නිර්වචන පිළිබඳ සාකච්ඡා කළා. ඇන්ටන් චෙකෝව්, ජෝසප් බර්ග් ඉසන්වීන්, එඩ්ගා ඇලන් පෝ, ඒ වගේම දයාසේන ගුණසිංහ, මහාචාර්ය වී සුරවීර, මාර්ටින් වික්‍රමසිංහ මහතා මේ අය ඉදිරිපත් කළ විවිධ නිර්වචන පිළිබඳ 12 වන ශ්‍රේණියේදී සාකච්ඡා කළා. නැවත අපි මතක් කරගත්තොත් ඉදිරිපත් කළ නිර්වචන කෙටියෙන් ඔබට මතකයි දුවේ පුතේ ඇන්ටන් චෙකෝව් කිව්වා ජීවිතයෙන් පෙත්තක් නිරූපණය කරන කලා මාධ්‍යයක් තමයි කෙටි කතාව කියන්නේ කියලා. දයාසේන ගුණසිංහ මහත්මයා කිව්වා ජීවිතයේ සමීප රූපයක් කෙටි කතාව කියන්නේ කියලා. මහාචාර්ය ඒ.වී. සුරවීර මහත්මයා ටිකක් ඉදිරිපත් කළ නිර්වචන ආශ්‍රයෙන් ටිකක් දිග නිර්වචනයක් සකස් කරගත්තා. සිද්ධිය අතුරින් ප්‍රබලව කැපී පෙනෙන එක් සිද්ධියක් ඉස්මතු වී පෙනෙන ඒකීය ධාරණාවක් සහිත එක චරිතාංගයක් නිරූපණය කරන කෙටි කල්පිත ගද්‍යමය ආඛ්‍යානයක් කියන එක එතුමන් විසින් මහාචාර්ය ඒ.වී. සුරවීර මහතා විසින් ඉදිරිපත් කළා. මේ තුල තියෙන කරුණු කාරණාත් එක්ක වඩා පරිපූර්ණ වුණු නිර්වචනයක් විදිහට අපි සුරවීර මහතාගේ නිර්වචනය අඳුන ගන්නට අපිට පුළුවන් වුණා. මේ ආදි වශයෙන් තවත් නිර්වචන රාශියක් අපි සාකච්ඡා කළා 12 වන ශ්‍රේණියේදී. ඊළඟට කෙටි කතා ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කළා. කෙටි කතාවක අන්තර්ගත විය යුතු ලක්ෂණ පිළිබඳව. ඊට පස්සේ සිංහල කෙටි කතාවේ ආරම්භය හා සිංහල කෙටි කතාව වර්ධනය වුණු ආකාරය පිළිබඳව සාකච්ඡා කළා. ආරම්භ වුණේ කොහොමද? මාර්ටින් වික්‍රමසිංහ මහත්මයාගේ ගැහැණිය කෙටි කතා සංග්‍රහය එක
නූතන යුගයේ දක්වා විවිධ නිර්මාණ වේදීන් විසින් නිර්මාණය කරලා තියෙන කෙටි කතා පිළිබඳව එහි ප්‍රගමනය පිළිබඳ සාකච්ඡා කළා. කෙටි කතා ලක්ෂණ පිළිබඳ අපි නැවත ඊටාම කෙටියෙන් මතක් කරගනිමු. ඒකට හේතුව තමයි දුවේ පුතේ කෙටි කතා නිර්දිෂ්ට කෙටි කතා ਵਿਚාරය කරන්න ගියාම නිර්දිෂ්ට කෙටි කතා රස විඳින්න ගියාම අපිට අවශ්‍ය වෙනවා මේ කෙටි කතා ලක්ෂණ මතක් කරගන්න එක. කතා ප්‍රවෘත්තිය. ඔබට මතකයි කතා ප්‍රවෘත්තිය කියලා අපි කිව්වේ කෙටි කතාව සඳහා තෝරගන්න සිද්ධි සමුදාය. කතා වින්‍යාසය කියලා කිව්වා මේ සිද්ධි එකට ගලපලා තියෙන පිළිවෙල. සිද්ධි ගැලපීමේ අනුපිළිවෙල. කෙටි කතා රචකයාට නිදහස තියෙනවා තමන්ගේ නිර්මාණය තුළ තමන් තෝරගන්න සිද්ධි සමුදාය ඔබට මතකයි කෙටි කතාව ගැන කියනකොට අපි කිව්වා ඒකීය ධාරණාව කියන කාරණේ. ඒකීය ධාරණාවත් එක්ක බැඳුණු සිද්ධි සමුදාය එකට ගලපලා තියෙන විදිය මුලැමැදාග හෝ නැත්නම් වෙනත් ක්‍රමයකට රචකයාගේ අභිමතයේ පරිදි ගලපා ඇති ආකාරය තමයි අපි කතා වින්‍යාසය කියලා කිව්වේ. ඊට පස්සේ දෘෂ්ටි කෝණය ගැන අපි කිව්වා කතකයා සහ පාඨකයා අතර තියෙන බැඳීම එහෙම නැත්නම් කතන ක්‍රමය එහෙම නැත්නම් මේ කෙටි කතාව ඉදිරිපත් කරලා තියෙන ක්‍රමය උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන්ද එහෙම නැත්නම් ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන්ද බහුආත්ම භාෂණ දෘෂ්ටි කෝණයෙන්ද නාට්‍යමය දෘෂ්ටි කෝණයෙන්ද මේ ආදි වශයෙන් අපි දෘෂ්ටි කෝණ ගණනාවක් ගැන කතා කළා. මට වුණු අත්දැකීමක් විදිහටද මේ කතාව ඉදිරිපත් කරලා තියෙන්නේ. තවත් කෙනෙකුගේ මාර්ගයෙන්ද මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ ආදි වශයෙන් අපි දෘෂ්ටි කෝණය පිළිබඳ සාකච්ඡා කළා. ඊළඟට චරිතාංග නිරූපණය ගැන අපි කිව්වා කෙටි කතාවක නව කතාවක වගේ චරිත නිරූපණයට මුල් තැනක් ලැබෙන්නේ නැහැ. කෙටි කතාවක මුල් තැන ලැබෙන්නේ චරිතාංග නිරූපණයට කියන කාරණේ අපි සාකච්ඡා කළා. ඊට පස්සේ යථාර්ථ නිරූපණය ගැන අපි කතා කළා. මේ පවතින ස්වභාවය කලාත්මක විදියට නිරූපණය කරලා තියෙන්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණෙත් එක්ක. පසුබිම් නිරූපණය සහ පරිසර වර්ණනා මේ සිද්ධි සමුදාය බැඳිලා තියෙන පරිසරය කොහොමද අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ? ඒ සිද්ධි සමුදාය ඒ චරිතත් එක්ක බැඳී තියෙන්නට ඕන ඒ පරිසරය. අපි උදාහරණයක් විදියට ගත්තොත් මිනිස් වටේ කෙටි කතාව දීවර ජන සමාජයේ පසුබිම් කරගෙන ලියවුණු එකක්. එම නිසා ඒ කෙටි කතාවේ පරිසරය අපේ සිත තුළ මැවෙන්නට ඕන දීවර පරිසරයක් විදියට. එහෙම මැවෙන්න නම් කෙටි කතා කරුවා කොයි විදියටද මේ පසුබිම් නිරූපණයේ පරිසර වර්ණනා ඉදිරිපත් කරන්න කියන කාරණේ වැදගත් වෙනවා. ඊළඟ කාරණේ තමයි සංකේත නිරූපණය. අපි කිව්වා දරුවනේ කෙටි කතාවක තියෙන සුවිශේෂ ලක්ෂණ අතර එකක් තමයි සංක්ෂිප්ත බව. එහෙම නැත්නම් කෙටි බව. කෙටි කතාව කෙටි වෙන්න නම් අනවශ්‍ය ලෙස දීර්ඝ නොවෙන්න නම් සංකේත නිරූපණය කියන එක අතිශයින් වැදගත් වෙනවා. ඇයි දුවේ පුතේ සංකේත නිරූපණය වැදගත් වෙන්නේ? භාෂාවේ වචන ගණනාවකින් කියන්න පුළුවන් දේවල් අපිට පුළුවන් එක සංකේතයක් මාර්ගයෙන් කියන්න. එහෙම නැත්නම් වචන සෑහෙන සංඛ්‍යාවක් අපිට ඒ වෙනුවෙන් මිඩංගු කරන්න සිද්ධ වෙනවා. රසිකයෙක් විදියට පාඨකයෙක් විදියට අපිට පුළුවන් වෙන්න ඕන මේ සංකේතයේ මගින් ඔහු කියන්න උත්සාහ කරන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න. ඊළඟට භාෂා ලක්ෂණ නැත්නම් භාෂා රීතිය. මේ භාෂාව කොයි විදියටද තම නිර්මාණය තුල හසුරුවගෙන තියෙන්නේ? ඒ භාෂාව හසුරුවගෙන තියෙන ආකාරය අනුව තමයි දුවේ පුතේ අපිට ඒ කෙටි කතාව කියවීම සඳහා ඇල්මක් ඇති වෙන්නේ. ඒ සඳහා භාෂාව භාවිතය අතිශයින් වැදගත්. ඒ නිසා භාෂාවත් එක්ක හරම කරන්න පුළුවන් වෙන්න ඕනේ කෙටි කතා රචකයෙකුට. අපිට එහෙම කෙටි කතා තමයි කියවන්න තියෙන්නේ. ඊළඟට ජීවන දෘෂ්ටිය කියන්නේ අපි දරුවනේ කලින් සාකච්ඡා කළා මේ ඔහු ඉදිරිපත් කරන්න උත්සාහ කරන සමාජ පසුබිමේ මේ ඔහු ඉදිරිපත් කරන්න අදහස් කරන දේ විද්‍යා ඒ රචකයා දරන ආකල්පය මේ සමාජ පසුබිම තුළ මුහුණ දෙන විවිධ අත්දැකීම් වලට කෙරෙහි ඒ රචකයා දක්වන ආකල්පය
තමන් කියන්න හදන කාරණේ සම්බන්ධයෙන් රචකයා දක්වන ආකල්පය. ඔහු මේ සිද්ධිය සම්බන්ධයෙන් සංවේදීද? ඔහු මේ සිද්ධිය දිහා බලන්නේ උපහාසාත්මකවද? ඔහු මේ සිද්ධිය දිහා ද්වේෂයෙන්ද බලන්නේ? ඔහු කියනවාද මේක මේ සමාජයේ මෙන්න මේ විදිහට සකස් වෙන්න ඕනේ කියලා ඔහුගේ හිත ඇතුලේ තියෙනවද? අපිට ඒක පේනවද කෙටි කතාව කියවනකොට? ඒක තමයි ජීවන දෘෂ්ටිය කියලා කියන්නේ. මෙන්න මේ කෙටි කතා ප්‍රධාන කෙටි කතා ලක්ෂණ තවත් දරුවනේ ලක්ෂණ තියෙනවා. කෙටි කතා ලක්ෂණ අපේ මනසේ තැම්පත් කරගෙන අපි ඒ පිළිබඳව සිහිපත් කරගෙන නැත්නම් සිහියට නගාගෙන තමයි කෙටි කතා රස විඳින්නට ඕනේ. කෙටි කතාව කතන්දරයකට වඩා වෙනස්. ඒක නිසා කතන්දරයක් කියවලා විඳින රසයට වඩා කෙටි කතාවක් කියවලා විඳින රසය වෙනස්. ඒ නිසා අපි ඒ ගැන බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ. අපිට තියෙන නිර්දේශ කරලා තියෙන කෙටි කතා අතරින් ප්‍රථම කෙටි කතාව තමයි දයාසේන ගුණසිංහ මහත්මයා රචනා කරපු කපිතන්ගේ පුත්තු. කපිතන්ගේ පුත්තු. මේ කපිතන්ගේ පුත්තු කියන කෘතිය උපුටගෙන තියෙන්නේ 1986 වර්ෂයේදී හොඳම කෙටි කතා සංග්‍රහය විදිහට රාජ්‍ය සම්මාන දිනපු කැනල් පාරේ නිසාචරයෝ කියන කෙටි කතා සංග්‍රහයෙන්. දරුවනේ කපිතන්ගේ පුත්තු කෙටි කතාව සහ මේ නිර්මාණ ඉදිරිපත් කරපු දයාසේන ගුණසිංහ කියලා කියන්නේ ලංකාවේ හිටපු සුවිශේෂ කලාකරුවෙක්. ඔහු ජනමාධ්‍යවේදියෙක්, විශේෂයෙන් පුවත්පත් කලාවේදියෙක්. ඒ වගේම සාහිත්‍ය ක්ෂේත්‍රයට බොහෝ පොත්පත් ගණනාවක් එකතු කරපු සාහිත්‍යවේදියෙක්, විචාරකයෙක්. ඔබට මතකයි ජීවිතයේ සමීප රූපයක් කියන ප්‍රකාශය කෙටි කතා සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙන. එතකොට මේ දයාසේන ගුණසිංහ මහත්මයා තවත් කෘති ගණනාවක් අපේ සාහිත්‍ය ක්ෂේත්‍රයට දායාද කරනවා. කෙටි කතා පොත් දෙකක් තියෙනවා. එකක් තමයි කැනල් පාරේ නිසාචරයෝ, කේතුමතිය හෝටලේ රාත්‍රියක්. බොහොම පාඨක සම්භාවනාවට, විචාරක සම්භාවනාවට පාත්‍ර වෙච්ච කෙටි කතා දිත්වයක්, කෙටි කතා සංග්‍රහ දෙකක්. කාව්‍ය සංග්‍රහ කීපයක් ඔහු නිර්මාණය කරනවා. රන් තැටියක කඳුළු නොවඳිම් සිඳුවත්, දොර මඩලාව මේ විදිහට. මේ කාව්‍ය සංග්‍රහ පිළිබඳවත් විචාරකයන්ගේ, සාහිත්‍යවේදීන්ගේ බොහෝ අවධානය යොමු වුණා. දයාසේන ගුණසිංහ මහත්මයා, දයාසේන ගුණසිංහ කියන විශිෂ්ට පුවත්පත් කලාවේදියා, විශිෂ්ට නිර්මාණවේදියාගේ නිර්මාණ විදියට අපිට දකින්නට පුළුවන්. අපි බලමු කපිතන්ගේ පුත්තු කෙටි කතාවේ තේමාව මොන වගේ එකක්ද කියලා. මොකටද නැත්තම් මොකද්ද මේ කෙටි කතාවත් එක්ක සම්බන්ධ කරගත්තේ කියන කාරණේ. මේකේ තේමාව තමයි ලංකාවේ මම මේ තේමාව කියවලා ඊට පස්සේ මේ පසුබිම විස්තර කරන්න උත්සාහ කරනවා දරුවනේ. ශ්‍රී ලංකාවේ සමාජය තුළ එක්තරා යුගයකදී ආර්ථික, සමාජීය හා දේශපාලන ක්ෂේත්‍රවල ඇති වූ සමාජ විපර්යාසය හමුවේ විප්ලවීය ක්‍රියාමාර්ගයක් වෙත යොමු වූ ගැමි තරුණයන්ගේ ඛේදනීය ඉරණම තමයි කියන්න උත්සාහ කරන්නේ. දුවේ පුතේ ඔබට මතක නැති වුණාට මටත් අපේ කාලේ සිදු නොවුණාට එක්තරා යුගයකදී තරුණයන්ගේ නැගිටීම, එහෙම නැත්නම් තරුණයන් සන්නද්ධ අරගල වලට යොමු වීම අවස්ථා දෙකක් මේ ලංකා ඉතිහාසය තුළ දකින්නට තිබුණා. මේ අරගලවලදී ඒ අරගල කරපු පිරිස සහ ඒ අරගල වලට මුහුණ දුන්නු පිරිස, ඒ අතර තිබිච්ච ගැටුම, ඒක නිසා සිදු වුණු සමයේ දේ පිළිබඳව බොහෝ දෙනා, බොහෝ සාහිත්‍යවේදීන්, සාහිත්‍ය නිර්මාණවේදීන් කතා බහ කරන්නට පටන් ගත්තා සමාජය තුළ. එතකොට මේ කතාවෙත් කපිතන්ගේ පුත්තු කියන කෙටි කතාව ඇතුළෙත් එක්තරා කාලයකදී සිදු වුණු තරුණයෝ ආයුධ එක්ක නැගිටලා පවතින සමාජ ක්‍රමයට එරෙහිව නැගිටලා විප්ලවයක් කරන්න පටන් ගත්තා. ඒ විප්ලවයේදී ඒ විප්ලවයට එකතු වුණු තරුණයන්ට අත්ුනේ ඛේදනීය ඉරණමක්. අන්නේ ඛේදනීය ඉරණම ඇතුලේ සිදු වුණු දේවල් අනන්තයි, අප්‍රමාණයි. මෙන්න මේ ඒකට හේතුව වුණේ ඒ සමාජ ක්‍රමයේ කෙරෙහි සමාජ ක්‍රමයේ තුලින් ඒ තරුණයන්ට සිදු වුණු අසාධාරණකම් සහ සමාජයට සිදු වුණු දේවල්, මේවා පිළිබඳව අවදියෙන් හිටපු පිරිසක් තමයි මේකට එකතු වුණේ.
මේ නිසා ඒ අයට අත්තුණු කේදනීය ඉරණම තමයි කපිතාන්ගේ පුත්තු කියන කෙටි කතාවෙන් කියන්නට උත්සාහ කරන්නේ දයාසේන ගුණසිංහ මහත්මයා. මේකේ ප්‍රධාන චරිතය ජයවීර කියලා හමුදා නිලධාරියෙක්. ඔහු කපිතාන් කෙනෙක්. මේ කතාව ඉදිරිපත් කරන්නේ ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන්. සමහර විට අපිට පේනවා මේක කීප දෙනෙකුගේ මාර්ගයෙන් ඉදිරිපත් කරන ස්වභාවයකුත් ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් තමයි මේ කෙටි කතාව ඉදිරිපත් කරන්නේ. අපි ඉස්සර වෙලා දරුවනේ මේ කතාවේ මේ කතාසාරය එහෙම නැත්නම් සාරාංශය මේක ඇතුලේ තියෙන කතන්දරේ හොයාගමු. කෙටි කතාවක් කියවනකොට මේ කෙටි කතාව රස විඳින්න තියෙන හොඳම දේ තමයි මුලින්ම කරන්න ඕන දේ තමයි කෙටි කතාවේ සාරාංශය නැත්නම් කතන්දරේ මේක ඇතුලේ තියෙන කතන්දරේ අපි එළියට ගන්න එක. කෙටි කතාව ඇතුලේ තියෙනවා කතන්දරයක්. ඒ කතන්දරේ තමයි අර කෙටි කතා ලක්ෂණත් එක්ක භාෂාව හසුරුවල හරි අපූර්ව ආකාරයෙන් හොඳ නිර්මාණයක් විදිහට අපිට දකින්නට කියවන්නට ලැබෙන්නේ. ඒක නිසා අපි ඉස්සර වෙලා සාරාංශය පිළිබඳ නැත්නම් මේක ඇතුලේ තියෙන කතන්දරය පිළිබඳ සලකා බලන්නට ඕනේ. කපිතාන් ජයවීර එහෙම නැත්නම් මේ හමුදා නිලධාරියා තමන්ගේ සෙබළුත් එක්ක නැත්නම් තමන්ගේ කණ්ඩායමත් එක්ක හමුදා රාජකාරියක නිරත වෙනවා. හමුදා රාජකාරියක නිරත වෙනවා. ඒ නිරත වෙන අතරේ ඔහුගේ ළමා කාලය පිළිබඳ අතීත ස්මරණයක් කෙටි කතාවෙදි ඉදිරිපත් වෙනවා. මේ හමුදා නිලධාරියා බොහොම දුෂ්කර කටුක රාජකාරියක නිරත වෙන්න කියන එක කතාවේ මුලින්ම ඉදිරිපත් වෙනවා. කතාවේ මුලින්ම ඉදිරිපත් වෙනවා. අපි මේ පිළිබඳව ඉදිරියේ සාකච්ඡා කරමු. අතීත ස්මරණයක් තියෙනවා. ඒ අතරේ කපිතාන් ජයවීර එක්තරා කණ්ඩායමකට වෙඩි තියන්න අණ කරනවා. තමන්ගේ සෙබළුන්ට අණ කරනවා දකින්න එක්තරා කණ්ඩායමකට වෙඩි තියන්න කියලා. මේ අය වෙඩි තියනවා. වෙඩි තිබ්බහම එතන හිටපු තරුණයෝ මිය යනවා. ඒ මිය ගිය තරුණයන් වෙතට යනවා කපිතාන් ජයවීර සහ කණ්ඩායම. ඒ අතරේ සෙබළුන් කැඳවගෙන එනවා එක්තරා මහලු මිනිස්සෙක් මෙතෙන්ට. මේ ස්ථානෙට අර තරුණයන් මිය ගිය තැනට. ඒ එක්කගෙන ආපුවම ඒ මහලු ගැමියා එක තරුණයෙක් අඳුන ගන්නවා. මේ තරුණයා මහලු ගැමියා අඳුනනවා. මහලු ගැමියා කියනවා මේ ඩේවිඩ්ගේ කොළුවා. මුට්ට කරගහන ඩේවිඩ්ගේ කොළුවා. එහෙම කියපුවාම කපිතාන් ජයවීරට තමන්ගේ ආපහු ළමා කාලයේ සිහිපත් වෙනවා. ඔහුට කල්පනා වෙනවා ඔහුගේ මිතුරෙක් වෙලා හිටපු ඩේවිඩ්ව. මේ ඉන්නේ ඒ ඩේවිඩ්ගේ පුතා. මේ ඉන්නේ ඩේවිඩ්ගේ පුතා. මේ නිසා ඔහු ඔහුගේ හිත බොහොම කැළඹීමකටපත් වෙනවා. හරියට ඒක වාරකම් මුහුදක් වගේ කියලා කියන්නේ. හිතා කැළඹීමකටපත් වෙනවා. ඔහු කල්පනා කරනවා ඔහු කරන්නේ මේ මොකක්ද කියන කාරණේ. ඒ අතර නැවත වෙඩි හුවමාරුවක් සිදු වෙනවා. ඒ වෙඩි හුවමාරුවත් එක්ක කපිතාන් ජයවීර මිය යනවා. ඒ මිය ගියාම ඔහුගේ දෙවනියා ගිහිල්ලා බලනකොට ඔහුට ලොකු ආවේගයක් එනවා මේ කපිතාන් ජයවීරට වෙඩි තියපු මිනිස්සු හොයාගෙන මේ මිනිස්සුන්ට වෙඩි තියන්න. හැබැයි කපිතාන් ජයවීරගේ මුහුණේ තිබුණු හිනාව දැක්කහම අර තමන්ගේ දෙවනියාගේ නැත්නම් කපිතාන් ජයවීරගේ ඊළඟ නිලධාරියාගේ අර කෝප වේගය ලුතිනන්ගේ කෝප වේගය තුනී වේගන යනවා. තුනී වෙලා යනවා. එතනින් දරුවනේ කතාව ඉවර වෙනවා. මේ කතාව ඇතුලේ මේ කියන දේවල් එක්ක අපිට හිතන්නට බොහොම කරුණු කාරණා තියෙනවා. මේ කතාව ආරම්භ කරන්නේ කපිතාන් ජයවීරගේ සිතුවිලි විවරණය කරමින් තමයි කතාව ආරම්භ කරන්නේ. හරි අපූර්ව උපමා පාවිච්චි කරනවා. ඒක හරියට චිත්ත රූපමවන කාව්‍යමය භාෂාවක්. දයාසේන ගුණසිංහ මහත්මයා අපි කලින් දැක්කා ඔහු කවියෙක්. ඒ වගේම කෙටි කතාවටත් කාව්‍යමය භාෂාව උපයෝගී කරගැනීමේ රුසියෙක්. ප්‍රාග්-ඓතිහාසික යුගයේ දැවැන්ත ගොයෙකුසේ ප්‍රාග්-ඓතිහාසික යුගයේ හිටපු දැවැන්ත ගොයෙක් වගේ ලන්ද මැදින් බඩගෑ ජයවීර ආරා වැඩුණු බලුදම් පඳුරු අතර වූ හිදසක් අභියස දෙවැලමිට බිම ඔබා පොළොව මට්ටමින් ශේෂයක් ඔසවා ඒ තුලින් බැලීය. බොහාසිරුවෙන් බඩගාගෙන ගිහිල්ලා සම්පූර්ණ ඔළුව උස්සලා බලන්න බෑ. ශරීරයම කෙලින් කරලා බලන්න බෑ. හැමුණුත් වෙඩි වදින්න පුළුවන්. ඒක නිසා දෙවැලමිට බිම ඔබා පොළොව මට්ටමින් ශේෂයක් ඔසවා ඒ තුලින් බැලීය. බඩ ගන්නේ කොහමද? දැවැන්ත ගොයෙකු වගේ බඩ ගන්නේ. අපිට මැවිලා පේනවා කොහොමද කපිතාන් ජයවීර අර හමුදා ගමනින් ඔහුගේ ඉරියව්ව පාවිච්චි කරමින් කොහොමද මේ ගිහිල්ලා ශේෂයක් ඔසවා බලන්නේ ඉදිරිය කියන කාරණේ. ඔහු භාෂාව හසුරුවන්නේ එහෙමයි. දයාසේන ගුණසිංහ මහත්මයා බොහොම කාව්‍යමය භාෂාවක් ඔහුට තියෙන්නේ.
අනිත් පැත්තෙන් අපිට තියෙන අවස්ථානුකූලව මේ භාෂාවේ ස්වරූපය වෙනස් කරගන්නවා. අනිත් පැත්තෙන් අපිට පේනවා හමුදා නිලධාරියෙකුගේ සිතුවිලි ක්‍රියාත්මක වෙන විදිය. හමුදා නිලධාරියෙක් කිව්වම අපි දන්නවා ටිකක් නේද අපේ හිතේම වෙන චිත්‍ර රූපයක් තියෙනවා. ඒ නිසා ඔහුගේ භාෂාවත් ඒ විදිහට හැඩගැහිලා තියෙනවා. කී දෙනෙක් මැරිලාද එකාද දෙකාද දෙන්නද රොත්ත බුරුත්තම දුන් රාජද්දෝහි විප්ලවකාරයෝ හිත් පිට නැති මිනිමරුවෝ. ඒ සොරය ඒ වචන ටිකත් එක්ක ඔහුගේ චරිතයේ ස්වභාවය තමයි හෙළි වෙන්නේ. කී දෙනෙක්ද මැරිලාද එකාද දෙකාද දෙන්නද රොත්ත බුරුත්තමද උන් රාජද්‍රෝහි විප්ලවකාරයෝ හිත් පිට නැති මිනිමරුවෝ. ඔහුගේ සිතුවිලි පිළිබඳ ඒ වචන ටික ඇතුලේ ලොකු කතාවක් අපිට කියනවා. භාෂාව පරිහරණයේ විශේෂත්වයක. ඒ වුණාට කපිතාන්ගේ හිත ඒ කාර්මුණක තියාගන්න හරිම අසීරුයි. ඒ නිසායි කියන්නේ ඒ වාරකන් මුහුදක් මෙන් බව වාරකන් මුහුදක් වගේ. කතෝරය කියන්නේ වාරකන් කාලයට අපි දන්නවා මුහුද කොයිතරම් කැළඹීමටපත් වෙනවා. ඒක වරින් වර තප්පරෙන් තප්පරේ වෙනස් වෙනවා. වගේම ඒ කැළඹීමේ ස්වභාවය හිතා ගන්න බෑ. ඡණ්ඩ වෙන්න පුළුවන්. තරම් ඡණ්ඩ නොවෙන්න පුළුවන්. ඒ වගේ. එතකොට මේ වගේ වාරකන් මුහුදක් වගේ තමයි ඔහුගේ සිත කැළඹීමටපත් උනේ. ඊතරම් ඌ කලබලයටපත් උනා කියන එක ඔව් වචන කීපයක් පාවිච්චි කරලා සංක්ෂිප්ත බව රැක ගන්න. ඔහුගේ කැළඹීම ගැන වඩා වැඩි විස්තරයක් කියන්නේ නැතුව ඔහු කියන්නේ ඒක හරියට වාරකම් මුහුදක් වගේ කියලා. භාෂා පරිහරණයේ විශේෂතාව. මේ ගැමි ජනතාව කපිතාන් ජයවීරට සිහිපත් වෙනවා. ගැමි ජනතාව දුප්පතේ අන්තයටම ගිහිල්ලා ඒක වෙලිලා ඒක පැටලිලා ඒ දරුවා හරිම අසරණ වෙලා. ඒක කියන්නේ කපිතාන් ජයවීරගේ දෘෂ්ටි කෝණයෙන් තමයි දයාසේන ගුණසිංහ කියන කෙටි කතා රචකයා. බලන්න ඔහුගේ වචන ටික. හාමතින් වැగిරෙන දෙතන් පුඩු වලට කිරි බින්දුවක් දෙකක් පෙරා දීමට අසීමිත දරුසෙනයස පවා අපෝසත් වූ විට කොත්තමල්ලි දියසුඟක් කැඳිත්තක් ගැමි බිලඳුන් රකි. හාමතින් වැగిරෙන දෙතන් පුඩු වලට කිරි බින්දුවක් පෙරා දීමට අසීමිත දරුසෙනයස පවා අපෝසත් වූ විට මේ හාමතින් පෙළෙන මිනිස්සුන්ගේ දුප්පත්කම කොයිතරම්ද කියන එක කියන්නේ දරුවන්ට දෙන්න දෙතනේ කිරි බින්දුවක්වත් නැහැ. ඒ වෙලාවට මොකද කරන්නේ? කොත්තමල්ලි දියසුඟක් කැඳිත්තක් ගැමි බිලිඳුන් රැකි. මේ ගැමි බිලිඳුන් රකින්නේ කොත්තමල්ලි ටිකක් කොත්තමල්ලි වතුර ටිකක් එහෙම නැත්නම් කැඳටින් ඩිංගක් තමයි ඒ අයගේ ජීවිතේ රකින්නේ. මේක අදත් මේ විදිහටම සමහර ප්‍රදේශවල තැන්වල දකින්න පුළුවන් ගමේ නගරේ කොතැන වුණත්. ඒ නිසා අපිට පේනවා මේ ජීවන දර්ශනයේ විදිහට දයාසේන ගුණසිංහ මහත්මයා මේ කතාවෙන් අපිට කියන්න උත්සාහ කරනවා. ජීවන ගමන නිරත වෙන හැම පුද්ගලයෙකුටම ජීවිතයේ එක් අවදිවලදී ගැටලු පිට ගැටලු අර අන්තෝ ජටා බහි ජටා කියන විදිහට ඒ වචන ටික උ පාවිච්චි කරනවා. ඇතිවීම විශ්ව සාධාරණ ධර්මතාවක්. හැම කෙනෙකුටම විවිධ අවදිවලදී විවිධ ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කපිතාන් ජයවීරටත් ඒ වැඩිම තමයි වෙන්නේ. අර තරුණයන්ටත් ඒ කේදනීය ඉරණම තමයි යත් වෙන්නේ. ඒක නිසා මේක පුද්ගල බද්ධ වෙන්නේ නැහැ. ඕනෑම කෙනෙකුට වෙන්න පුළුවන් දෙයක්. හැම පුද්ගලයෙකුටම ජීවිතයේ කාලවලදී ගැටලු පිට ගැටලු ඇති වෙන එක බොහොම විශ්ව සාධාරණ ධර්මතාවක්. හැමෝටම මේක වෙන්න පුළුවන් දෙයක්. කියන කාරණේ තමයි දයාසේන ගුණසිංහ මහත්මයා කියන්න උත්සාහ කරන්නේ. මේ කෙටි කතාව පිළිබඳව දයාසේන ගුණසිංහ කෙටි කතා රචකයාගේ කෙටි කතා පිළිබඳව මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය සරත් විජේසූරිය යන විද්වතුන් ඉදිරිපත් කරනවා මෙන්න මෙහිම අදහසක්. සමකාලීන අත්දැකීම් විශේෂ කොටගෙන වර්තමාන සමාජයේ වර්තමාන ජන ජීවිතයේ ගති ස්වභාව විවරණය කිරීම ගුණසිංහයන්ගේ කතාවල වැදගත් ලක්ෂණයක් කියලා. සමකාලීන අත්දැකීම් මේ කාලයට ගැලපෙන අත්දැකීම් වස්තු විශේෂ කරගෙන ඒත් එක්ක වර්තමාන ජන ජීවිතයේ ගති ස්වභාව විවරණය කරන එක තමයි දයාසේන ගුණසිංහ මහත්මයාගේ උත්සාහය උනේ. ඒ කතාවල දකින්න පුළුවන් උනේ කියලායි මේ කියන්නේ. ඊළඟට අපි අපේ අවධානය යොමු කරමු දුවේ පුතේ එරික් එලියප්පාරච්චි කියන විශිෂ්ට ලේඛකයා විසින් ලියන ලද මිනිස් වටේ කියන කෙටි කතාව පිළිබඳව. මිනිස් වටේ කියන කෙටි කතාව පිළිබඳව. එරික් එලියප්පාරච්චි කියන්නේත් විවිධ විශේෂ ක්ෂේත්‍ර ඔස්සේ සාහිත්‍ය ක්ෂේත්‍රයේ තමන්ගේ දායකත්වය ලබා දුන්
ඒ පිළිබඳ සුරුවිරුකම් පෙන්වන ලේඛකයෙක්. චිත්‍ර කලාව, සාහිත්‍ය වගේ විවිධ විෂයන් පිළිබඳව එතුමන්ගේ පෘතුල දැනුම සාහිත්‍ය කෘති විදියට, ශාස්ත්‍රීය කෘති විදියට අපිට දායාද කරලා දීලා තියෙනවා. මිනිස් වටේ කියන කෙටි කතාව උපුටා ගන්නෙත් එතුමන් ලියපු 2011 වර්ෂයේදී ලියපු මිනිස් වටේ කියන කෙටි කතා කෘතියෙන්. මිනිස් වටේ කියන නමින් හඳුන්වපු කෙටි කතා කෘතියෙන්. ඊට අමතරව එරික් කිලියප්පාරච්චි කියන මේ විශිෂ්ට ලේඛකයා තවත් කෘති ගණනාවක් ලියනවා. ඔහුගේ කෙටි කතා සංග්‍රහ විදියට අපිට දකින්නට පුළුවන් වඩදිය, කෛලාස කූටය, මල් නැති මල්ලු යන, ලංකා ගමන, අවනඩුවක සටහන්, මිනිස් වටය, බැග්ඩෑඩ් වගේ කෘති කෙටි කතා සංග්‍රහ විදියට. නවකතා විදියට හඳුන්වන්න පුළුවන් නවකතා විදියට එතුමන් සාහිත්‍ය ක්ෂේත්‍රයේ දායාද කරපු පොත් කිහිපයක නම් මෙතන තියෙනවා. බගන්දරා නව කතාවක් විදියට, විතණ්ඩ සමය, ලලිත සමය, පර්දේසි, ආදරේ සිමෙන්ති, පාද යාත්‍රා, චයිනටවුම මේ වගේ තවත් කෘති ගණනාවක් එතුමන්ගේ නිර්මාණ අතර තියෙනවා. බොහෝ කෘති ගණනාවක් සාහිත්‍ය ක්ෂේත්‍රයට ඔබට දායාද කළ ලේඛකයෙක්, විචාරකයෙක්, පර්යේෂකයෙක්, හොඳ විද්වතෙක් එරික් කිලියප්පාරච්චි කියලා කියන්නේ. දුවේ පුතේ අපි මිනිස් වටේ කෙටි කතාව පිළිබඳව සාකච්ඡා කරමු. මිනිස් වටේ කෙටි කතාවේ සාරාංශය අපි බලමු. මිනිස් වටේ කෙටි කතාවේ ඇතුලේ තියෙන කතන්දරය මොකක්ද කියලා. ඊට පස්සේ අපි මේ කතන්දරයේ කෙටි කතා ලක්ෂණ ඔස්සේ විග්‍රහ කරන්න උත්සාහ කරමු. මේ කෙටි කතාවේ ප්‍රධාන චරිතය තමයි සතයා. සතයා කියන එක පටවැඳුණු නමක්. ඔහුගේ නම තමයි ලැයියා. මේක දීවර ජන සමාජයේ පසුබිම් කරගෙන ලියුණේ. ඒක නිසා මේ නංගන්, මේ පරිසරය, මේ භාෂාව දීවර ජන සමාජයත් එක්ක සම්බන්ධ වෙච්ච භාෂාවක්. ලැයියා දකිනවා බෝට්ටුවක් මුහුදට ගහගෙන යනවා. මේ බෝට්ටුවේ නම තමයි තෙරේසා මල්කාන්ති. අපි දන්නවා මේ බෝට්ටුව ගැන කියනකොට, මේ නම ගැන කියනකොට මේ දීවර ජන සමාජයේ ඉන්න ප්‍රජාවකගේ කතාවක් ආශ්‍රයෙන් ගොඩ නැගුණු කතාවක් වෙන්න ඕනේ. මේ බෝට්ටුව අයිති වෙන්නේ තෙරේසා මල්කාන්ති බෝට්ටුව අයිති වෙන්නේ සර්පිනා ගෙදරට. සර්පිනා ගෙදර ඉන්න එක තරුණියක් තමයි තෙරේසා මල්කාන්ති කියන්නේ. මේ තෙරේසාට ඒක පාර්ශවීයව ප්‍රේම කරනවා ලැයියා. ඒක පාර්ශවයෙන් ප්‍රේම කරනවා. ලැයියාගේ ප්‍රේමය පිළිබඳ ලැයියා දන්නවා. හැබැයි තෙරේසා දන්නේ නැහැ. ඒකයි ඒක පාර්ශවීය ආදරය. ලැයියා ආදරය කළාට තෙරේසා Tamanට ආදරය කරනවක දන්නේ නැහැ ලැයියා. ලැයියා ආදරය කරනවක තෙරේසා දන්නේ නැහැ. ඊට පස්සේ මේ ශ්‍රීපල්ලි කියන තොටුපොළ, මේ දීවර තොටුපොළ ආශ්‍රයෙන්, දීවර වරාය මේ තොටුපොළ ආශ්‍රයේ ගම්මානයේ ස්වභාවය විස්තර කරනවා. ලැයියාගේ ජීවන වෘත්තිය පිළිබඳ විස්තර කරනවා. ඔහු ඒක වෘත්තියක් කරපු කෙනෙක් නෙවෙයි. වෙලාවකට හොරෙක්, වෙලාවකට දැල්ලා දෙන්නෙක්, වෙලාවකට මාළු වෙලෙන්දෙක්. මේ වගේ විවිධ වෘත්තීන් කරලා තමන්ගේ ජීවිකාව කරගන්න, නැත්නම් කීයක් හරි හම්බ කරගන්න කෙනෙක් තමයි මේ ලැයියා කියලා කියන්නේ. ඊට පස්සේ මේ ලැයියා තෙරේසා මල්කාන්ති බෝට්ටුව ගහගෙන යනවා කියලා කියන්නේ යනවා සර්පිනා ගෙදරට. ඒ කියන්නේ තෙරේසා මල්කාන්තිගේ ගෙදරට. යනකොට ඒ ගෙදර කවුරුවත් නැහැ. ඒක නිසා සිද්ධ වෙනවා තෙරේසා මල්කාන්ති බෝට්ටුව ලැයියටම මේ ගොඩට අරගෙන එන්න. මෙහෙම ඇවිල්ලා වැල්ලේ ඇවිදින අතරේ ඔහුට මුණ ගැහෙනවා මිතුරන් කණ්ඩායමක්. තමන්ගේ මේ මිතුරු ලෑස්ති වෙලා ඉන්නේ ඉතාලියට යන්න. ඔබ දන්නවා මේ ඉතාලි ගමන කියන එක සීනයක් බොහෝ තරුණයින්ගේ වර්තමාන සමාජයේ වුණත්. මිනිස් වටේ කතාවේදී කල ලිව්වට අදටත් ඒක එහෙම තමයි. මිතුරන් දකින්න යනවා මෙයා ඉතාලියට යන්න ලෑස්ති වෙලා ඉන්නේ. එයාත් එක්ක කතා බහ කරනකොට මිතුරන්ගේ මේ ගමනට සම්පූර්ණයෙන් එරෙහි වෙනවා ලැයියා. මේක ජීවිතය නැති කරගන්න අවදානමක් ගන්න, ජීවිතය පිළිබඳ අවදානමක් ගන්න අවස්ථාවක්. ඒ නිසා යන්න එපා කියලා. මේ වෙලාවේදී අර තරුණිය ටික එකතු වෙලා ලැයියාගේ සිත වෙනස් කරනවා. ලැයියාගේ සිත වෙනස් කරලා ලැයියට ඇඳුනුත් අඳලා ඔහුව සූදානම් කරනවා ඉතාලි ගෙනියන්න. හැබැයි ඉතාලි ගෙනියන්න අකමැති වෙන ලැයියාගේ හිත වෙනස් කරන්නේ කොහොමද? තෙරේසා ගැන කියලා. තෙරේසා ගිහිල්ලා දැන් ඉතාලි රෙස්ටුරන්ට් එකක් කරනවා. උඹ ගැන තාම බලන් ඉන්නවා. ඒක නිසා යන්. ලැයියා කල්පනා කරනවා තෙරේසාත් එක්ක මීට වඩා හොඳ ජීවිතයක් ගෙවන්න නම් මේ ඇත් එක්ක යන්න ඕනේ ඉතාලියට. එහෙම හිතන ලැයියාගේ හිත වෙනස් වෙනවා. එතනින් කතාව අවසන් වෙනවා. එතකොට මේකේ අපිට තේරෙනවා මේ අපිත් ඉන්නේ මිනිස් වටේක ඇත්තටම.
මේ ලයියත්ම කොටුනේ මිනිස් වටේකට බහුතරයක් කියන දේවල් දිහා බලපුවාම ඒ බහුතරයේ මතයට ඔහුට සිද්ධ වෙනවා එකඟ වෙන්න. අවසානයේ සිද්ධ වෙන්නේ ඒකයි. ඒ නිසා ඔහුගේ ඉරණම තීන්දුව වෙන්නේ ඒක තුලින්. ඔහුට සමහර විට ඒක ජීවිතය අවදානමේ දාන සිද්ධියක් වෙන්නට පුළුවන්. අපිට පුළුවන් දුවේ පුතේ මේ වගේ සටහනක් හදාගත්තාම එහෙම නැත්නම් මේ වගේ දිත්තු සටහන් ජර්නලයක් ආකාරයෙන් වෙන සටහනක් හදාගත්තාම මේ කෙටි කතා රස විඳින්න ඕන කරන පසුබිම සකස් කරගන්න. මේ සියල්ල එක තැනකට ගත්තාම. උදාහරණයක් විදිහට මේකේ කතා ප්‍රවෘත්තිය තමයි මේ තෙරේසා බෝට්ටුව මුහුදට ගහගෙන යන සිද්ධිය සහ ලැයියා කලබල වෙලා තෙරේසාගේ ගෙදර යන එකත් ලැයියාගේ ප්‍රේමය පිළිබඳව ලැයියාගේ බෝට්ටුව වෙරළට අරගෙන එන එකයි ඉතාලි ගමන මේ සිද්ධි සමුදාය තමයි කතා ප්‍රවෘත්තිය ඇතුලේ තියෙන්නේ. මේ කතා ප්‍රවෘත්තිය ගොඩනගනකොට රචකයා කුතුහලයෙන් යුතුව කතාව ආරම්භ කරලා මුල මැද අග හොඳ ඒකාබද්ධතාවක් තියෙන විදිහට මේ සිද්ධි ටික ගලපලා හොඳ කතා වින්‍යාසයක් සහිතව කතාව ගොඩනගනවා. ලැයියාගේ චරිතය තමයි චරිත නිරූපණයේ පැත්තෙන් බැලුවොත් චරිතාංග නිරූපණයක් තියෙන්නේ. ලැයියාගේ චරිතය තමයි ප්‍රධාන චරිතය. ලැයියාගේ චරිතය වචන වලින් මේ පාඨකයාට සමීප කරනවා. ඔහු කල්පනා කරනවා කියවන පාඨකයා කල්පනා කරනවා ලැයියා කෙරෙහි කොයිතරම් අනුකම්පාවක් දැනෙනවද? මේ ලැයියා කොයිතරම් ඛේදනීය ඉරණමකටදපත් වෙන්න සූදානම් වෙන්නේ? ඔහුගේ ජීවිත අවදානමට මුහුණ දෙන්නේ කොහොමද? මේ කියන කාරණා පිළිබඳව ලැයියා පාඨකයා වෙත හොඳින් සමීප කරවනවා භාෂාව තුළින් කෙටි කතා රචකයා. පසුබිම් නිරූපණය ගත්තාම පසුබිම් නිරූපණය දීවර ජන සමාජයේ කතාවක් තියෙන. ඒක නිසා දීවර ජන සමාජයේ ආශ්‍රිත පරිසරය තමයි ගොඩනගන්න උත්සාහ කරන්නේ. අපිට වාග් චිත්‍ර මැවෙන්නේ, වචනයෙන් චිත්‍ර මැවෙන්නේ මේ දීවර ජන සමාජය පිළිබඳව ඒ එරික් කිලියාපාරච්චි කියන විශිෂ්ට රචකයාගේ භාෂා හැසිරවීමේ දක්ෂතාවත් එක්ක. යථාර්ථවාදී රීතිය ඔහු ගරු කරනවා. මේ සමාජයේ පවතින යථා තත්ත්වය තමයි අපිට භාෂාව මගින් කියන්න උත්සාහ කරන්නේ කෙටි කතාව තුළින්. ඒක කෙලින්ම කියන්නේ නැහැ. ඒ එන සිද්ධි සමුදාය ගලපලා තියෙන පිළිවෙලත් එක්ක සහ ඔහුගේ භාෂා ප්‍රයෝගات එක්ක අපිට දැනෙනවා මේ යථා ස්වභාවය. මේ මිනිස් වටේකට මැදි වෙච්ච මිනිස්සුන්ගේ එකිනෙකාගේ තීරණ ක්‍රියාත්මක කරන්න නොහැකි වීම නිසා බහුතර කැමැත්තට එකඟ වීමෙන් අනිත් අයට සිදුවෙන ඛේදනීය ඉරණම පිළිබඳව ජීවන දර්ශනයත් අපිට මේ වගේ කෙටියෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. ජීවත් වීම සඳහා අනවරත අර්ගලයක යෙදෙන මිනිස් සමූහයකට මැදි වුණාම ඒට විරෝධතා දක්වන කෙනෙක් වුණත් තමන්ගේ කැමැත්ත අකමැත්ත කෙසේ වෙතත් බහුතර කැමැත්තට එකඟ වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා සියලු දෙනාගේ ජීවිතය අවදානමකටපත් වෙනවා. මේ කියන කරුණු ටික තමයි කියන්න උත්සාහ කරන්නේ. ලැයියාගේ චරිතය ආශ්‍රයෙන් මිනිස් වටය කෙටි කතාව තුළින්. කරත්තය සෝමරත්න බාලසූරිය මහත්මයාගේ. සෝමරත්න බාලසූරිය කියලා කියන්නේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක්. එතුමන් ශාස්ත්‍රීය කෘති වගේම සාහිත්‍ය කෘති විශේෂයෙන් කෙටි කතා කෘති සාහිත්‍ය ක්ෂේත්‍රයට දායාද කරපු පාඨකයා වෙත සමීප කරපු මහාචාර්යවරයෙක් සිංහල විෂය පිළිබඳව. මහාචාර්ය සෝමරත්න බාලසූරිය මහත්මයාගේ 1991 පළ වුණු කෙටි කතා සංග්‍රහයක් තිබුණා කරත්තේ නමින්ම. ඒ කරත්තේ කෙටි කතා සංග්‍රහයෙන් තමයි කරත්තේ කෘතිය කරත්තේ කියන නිර්මාණය තෝරගන්නේ උසස් පෙළ කෙටි කතා සංග්‍රහයට. කෙටි කතා සංග්‍රහයට. කරත්තේ කෘතියට අමතරව මහාචාර්ය සෝමරත්න බාලසූරිය මහත්මයා තවත් කෙටි කතා සංග්‍රහ කීපයක් රචනා කරනවා. එකක් තමයි පඳුරු ගසා කිරිවැදිලා. තවත් එකක් කරත්තේ ගැන අපි කතා කළා. අනිත් සිහින දෙකක්. මේ වගේ කෙටි කතා සංග්‍රහ කීපයක් සාහිත්‍ය ක්ෂේත්‍රයට දායාද කළා. ඊට අමතරව නවකතා මුකුත් ලියනවා වප්මගුල නමින් පරිවර්තන නවකතාවක් තියෙනවා පිටස්තර ඇල්බයා කැමුගේ දවුස්සඩ් කියන කෙටි කතා නවකතාවේ කෙටි නවකතාව පරිවර්තනය කරනවා පිටස්තරයා නමින් මහාචාර්ය සෝමරත්න බාලසූරිය මහතා විසින්. ඊළඟට සංග්‍රහිත සිංහල කෙටි කතා සංග්‍රහ දෙකක් අනෙක් ලේඛකයන් විසින් ලියන ලද තෝරාගත් කෙටි කතා සංග්‍රහ සහ තෝරාගත් සිංහල පද්‍ය කෘති ඇතුළත් මතක් සාහිත්‍ය යන කුමක්ද කියන පරිවර්තන කෘතියත් මහාචාර්ය සෝමරත්න බාලසූරිය මහත්මයා අපි සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයට දායාද කරනවා. තවත් කෘති ගණනාවක් එක්ක
අපි බලමු කරත්තේ කෙටි කතාව පිළිබඳවත් කෙටි විග්‍රහයක දෙන්න. මේ ආශ්‍රයෙන් ඔබට පුළුවන් කෙටි කතාව රස විඳින්න. මුලින්ම දරුවනේ ඔබ කරන්න ඕනේ මේ කෙටි කතාව කියවන එක. හොඳට කියවන්න ඕන. වතාවක් නෙමෙයි. ඒකේ තියෙන සමහර තැන් තේරෙන්නේ නැත්නම් තවත් වතාවක් කියවන්න. කරත්තේ කෙටි කතාවේ සාරාංශය අපි බලමු. කරත්තේ කෙටි කතාවත් අර කපිතන්ගේ පුතු කෙටි කතාව වගේ ඒ තේමාවට සමීප තේමාවක් තියෙන කතාවක්. හැබැයි කෙටි කතා දෙකක්. ඒක ගමන් මාර්ග දෙක කියන්නේ. අපි බලමු මේක. කරත්තේ කෙටි කතාවේ සාරාංශය ගත්තාම මේ කරත්තේ කෙටි කතාවේ ඉන්නේ කේන්ද්‍රීය චරිතය තමයි රණසිංහ. මේ රණසිංහ කියන පුද්ගලයා කරත්ත රස්සාව කරන කෙනෙක්. අවිවාහක තනියම කරත්තෙම ජීවත් වෙලා ඉන්න ගමන් කරත්ත රස්සාව කරන කෙනෙක්. අපි කලින් කතා කරා කපිතන්ගේ පුතු කෙටි කතාවේදී මේ අපේ ඉතිහාසයේ තරුණයන්ගේ විප්ලවීය අරගල දෙකක් සිද්ධ වුණා. එහෙම නැත්නම් ආයුධ සන්නද්ධ අරගල දෙකක් සිද්ධ වුණා. පවතින සමාජ ක්‍රමයට එරෙහිව නැගී හිටපු අවස්ථා දෙකක් තිබුණා. ඒ දෙකෙන් එක අවස්ථාවකදී සිදුවුණු සිදුවීමක් තමයි මේ කෙටි කතාවටත් එක අවස්ථාවකදී සිදුවුණු සිද්ධි සමුදායක් ආශ්‍රයෙන් ගොඩනගන කතාවක් තමයි කරත්තේ කෙටි කතාව තුලත් තියෙන්නේ. තේමාව පැත්ත බැලුවොත් කපිතන්ගේ පුතු එකත් එක්ක තරමක් සමානකමක් තියෙනවා. යම් හේතුවක් නිසා මේ රණසිංහ කියන පුද්ගලයාව පොලිසියට අරගෙන එනවා. පොලිස් රියදුරා විසින් අරගෙන ඇවිල්ලා ප්‍රශ්න කරනවා රණසිංහගෙන්. ඒ සිද්ධි සම්බන්ධව ප්‍රශ්න කරලා නිකන් ඉන්නේ නැහැ. ඔහුට පහර දෙනවා. ප්‍රශ්න කරන අවස්ථාවේ දෙන පිළිතුරු වලින් පොලිස් නිලධාරීන් කෝපයටපත් වෙනවා. ඒ නිසාත් සමහර තොරතුරු දැනගැනීමේ පරමාර්ථයෙන් ඔහුට පහර දෙනවා. ඒ අතරේ රණසිංහව එකගෙන යනවා පෙරට්ටුවකට. මේ පෙරට්ටුවකට ගිහිල්ලා තරුණයෝ පිරිසක් තියලා ප්‍රශ්න කරනවා රණසිංහගෙන් මේ තරුණයෝ අඳුරනවද කියලා. ඔහු කියනවා නෑ අඳුරන්නේ නෑ. ඊට පස්සේ ඔහුගෙන් අහනවා ඔහුගේ ගමේ විස්තර පිළිබඳව. ගමේ දන්න අය කවුද කියලා. ඒ විස්තර කිව්වට පස්සේ ඔහුව ගමට කැඳවගෙන ගිහිල්ලා ඔහුගේ සහෝදරයාගෙන් ප්‍රශ්න කරනවා. සහෝදරයා ගෙනත් දෙනවා ඔහු සතුව තිබිච්ච සියලු වස්තුව ඉදිරියට. ඒක ඇතුලේ තියෙන පොත්පත් කීපයක් සහ සහතික කාව්කාපු පෙට්ටියක් ඇතුලේ. ඒ පොත්පත් අතර තියෙනවා රැවුල්කාර මිනිස්සුන්ගේ දෙන්නෙකුගේ පින්තූර තියෙන පොත් දෙකක්. ඒ පොත් දෙක අරගෙන එනවා පොලිසියෙන්. අවසානයේ තේරෙනවා රණසිංහගේ මේකට වැරද්දක් නැහැ කියලා. ඒක නිසා රණසිංහ නිදහස් කරනවා. ගොනයි කරත්තේ රණසිංහයි තුනම පොලිසිය. හැබැයි රණසිංහ එළියට එනකොට කරත්තේ තියෙනවා ගොනා නැහැ. ඒක නිසා රණසිංහ ඉල්ලනවා තමන්ගේ ගොනා. ඒකට දෙන පොලිසියෙන් දෙන ප්‍රතිචාරත් එක්ක ගොනා ඇත්තේ නැහැ. පොලිසිය ප්‍රතිචාරත් එක්ක රණසිංහ ටිකක් කෝපයටපත් වෙනවා. රණසිංහගේ ප්‍රතිචාරය ටිකක් වෙනස් දරුණුයි. එතනින් තමයි කතාව ඉවර වෙන්නේ. මේ සිද්ධි සමුදායත් එක්ක ගොඩනැගුණු මේ කතාව තමයි කරත්තේ කෙටි කතාව නමින් කරත්තේ කෙටි කතා සංග්‍රහයට මහාචාර්ය සෝමරත්න බාලසූරිය කියන විද්වතා කෙටි කතා රචකයා ඉදිරිපත් කරන්නේ. මේ සිද්ධි සමුදාය ඇතුලේ තියෙන සරලම කතන්දරය ගත්තත් කෙනෙකුට ක්ෂණික කෝපයක් ඇති වෙන අවස්ථාවක්. අපි කැමති, අපි ආස කරන, අපි ආදරය කරන යම් වස්තුවක් තවත් කෙනෙක් උදුරගත්තොත් එහෙම අපිට කේන්ති එන එක සාධාරණයි. ඒ සාධාරණ කේන්තිය තමයි රණසිංහටත් පැන නගින්නේ. ඔහු මෙච්චර කාලයක් ඔහුව ජීවත් කරපු, ඔහු ආදරයෙන් රැක බලාගත්ත කරත්තේ බඳින ගොනා Tamanට අහිමි වුණා කියලා දැනගත්තාම. ඒ නිසා තමයි ඔහුගේ ප්‍රතිචාරය ටිකක් දරුණු වෙන්නේ. ඒක ඕනම කෙනෙකුට ඇති වෙන්න පුළුවන් සංසිද්ධියක්. මේකේ තේමාව එක්තරා කාලයකදී මේ සමාජයේ ඇති වුණු විෂමතා අසාධාරණකම් අපි අර ඉස්සර වෙලා කිව්වා වගේ ඒ යුගයේදී ඇතිවෙච්ච ඒ විෂමතා අසාධාරණකම් එක්ක තරුණ පිරිසගේ උගත් තරුණ පිරිසගේ අසහනය වැඩි වුණා. විරකියාව වැඩි වුණා. ඒ නිසා අයට කරන්න දෙයක් තිබුණේ නැහැ. ඒ අය උත්සාහ කරා මේ ක්‍රමය වෙනස් කරන්න. ඒ නිසා තමයි ඒක සන්නද්ධ කැලලක් බවට පරිවර්තනය වුණේ. මේ පිළිබඳව බොහෝ විස්තර විග්‍රහ තියෙනවා. ඔබට ඉදිරියේදී ඒවා දැනගන්න ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඒක නිසා අවසානයේදී මේ තරුණයන්ට බොහොම දරුණු ඛේදවාචකයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ අතර ඒ ඛේදනීය ඉරණම ඒ අයට උරුම වුණු විශාල ප්‍රමාණයකට මිය යන්න සිද්ධ වුණා. මේ ඉරණමත් එක්ක ඊට අමතරව මෙතනදී
සාමාන්‍ය විදියට තමන්ගේ රැකියාව කරගෙන ගිය කරත්තකරුවෙකුට අත්තුණු ඉරණම. කරත්තකරුවෙකුට අත්තුණු ඉරණම. හැබැයි කරත්තකාරයෙක් වුණාට ඔහු උගත් මිනිස්සෙක්. ඒ தત્ත්වය තමයි මේ කෙටි කතාව තුලින් කියන්න උත්සාහ කරන්නේ. කෙටි කතාව පටන් ගන්න දුවේ පුතේ යම්කිසි උපහාසාත්මක දෘෂ්ටියකින් පොලිසිය පිළිබඳව මොකද මේක ඒ කතාව හාද බැඳිච්ච දෙයක්. එහෙම නැතුව වෙන දෙයක් නෙවෙයි. මේ කතාවත් එක්ක බැඳිච්ච කාරණෙත් එක්ක ටිකක් උපහාසාත්මකව තමයි පොලිසිය පිළිබඳ ජනතාවගේ ආකල්පයත් ඉස්මතු කරමින් තමයි කතාව ආරම්භ කරන්නේ. කටුකම්බි වැලිගෝනි දමා ආරක්ෂක වලල්ලකින් වට කරන ලද පොලිසියට අපිට එතකොට තේරෙනවා කොයිතරම් ආරක්ෂාවෙන් පරිපූර්ණ තැනක්ද මේ පොලිසිය. කොහොමද වැටකඩලු දාලා මේක ආරක්ෂා කරලා තියෙන්නේ. පොලිසියට කරත්තේ දක්වාගෙන ලැබුවේ පොලිස් රියදුරාය. මේ පොලිසියේ රියදුරු මහත්මයා තමයි කරත්තේ දක්වගෙන එන්නේ. දැන් අපි දන්නේ මොකද්ද මේ කරත්තේ මේ පිළිබඳ දන්නේ අපිට පස්සේ තමයි මේ පිළිබඳ අපි දැනගන්න ලැබෙන්නේ. වලල්ලකින් වට කරන ලද පොලිසියට කරත්තේ දක්වාගෙන ලැබුවේ පොලිස් රියදුරාය. පොලිස් නිල ඇඳුම පැළඳ කරත්තේ දක්වාගෙන එනු ලැබූ ඔහුදුට කවුරුත් සිනාව මැඩ බියෙන් මෙන් ඉවත බලාගත්ත. දැන් පොලිස් නිල ඇඳුම ඇඳගත්ත කෙනෙක් පොලිස් නිලධාරියෙක් කරත්තයක් තල්ලු කරගෙන ඇදගෙන එනවා පොලිසියට. මේක දකිනකොට කෙනෙකුට hina යනවා. ඒක තමයි ඔහු කියන්නේ යම්කිසි උපහාසාත්මක දෘෂ්ටියකින් බලන්නේ. මේ කරත්තේ නමින් ටෙලි නාට්‍යයත් මේ කරත්තේ කෙටි කතාව ආශ්‍රයෙන් නිර්මාණය වුණා. ඒන් තෝරගත්ත පින්තූරයක් තමයි මෙතන දකින්න තියෙන්නේ. පොලිස් නිල ඇඳුම ඇඳගෙන කරත්තේ දක්වගෙන එනවා පොලිසිය තුලට. ඒක නිකන් විහිළු සහගත දර්ශනයක් විදිහට අපිට ප්‍රදර්ශනය වෙනවා ඔහුගේ භාෂාව තුලින්. රණසිංහ ගෙනාවට පස්සේ මේ රණසිංහ තමයි මේ පුද්ගලයාගේ නම. රණසිංහ පොලිසියට ගෙනාවට පස්සේ පොලිසියෙන් ප්‍රශ්න කරනවා. පොලිසිය ප්‍රශ්න කිරීම ටික කෙටි දරුණුයි. එහෙමයි තියෙන්නේ. එතකොට දැන් මේ වෙලාවේදී එතකොට මේ වචන බොහොම අල්ප ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ. බොහොම සීමිත ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ. ඒ සීමිත වචන ප්‍රමාණය ඇතුලේ ලොකු කතාවක් වචන වාක්‍ය ගණනාවක ඡේද ගණනාවක් කතාවක් තියෙනවා. අපිට රණසිංහ පිළිබඳව විස්තර කරන්න උවමනාවක් නැහැ. රණසිංහට වයගේ වයස අවුරුදු 40යි කරත්ත රස්සාව කරමින් ජීවත් වුණා. ඔහු අවිවාහකයි. ඔහු ඉපදුනේ ගමේ වුණත් ඔහු ජීවත් වුණේ මෙහෙමයි. ඔය වගේ ලොකු විස්තරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. කෙටි කරගන්න පාවිච්චි කරන්නේ මේ කරත්තකරු සහ පොලිස් නිලධාරියා අතර ඇතිවන සංවාදය. පොලිස් නිලධාරියා ප්‍රශ්න කරනවා නම රණසිංහ උත්තර දෙනවා කොහොම සීරු මාරුවට හෙමින් රණසිංහ වයස 44යි රක්ෂාව කරත්ත රස්සාව විවාහකද නැහැ පදිංචිය කරත්තේ මං අහන්නේ උපන්නේ කොහෙද කියලා උපන්නේ දිවුල්ලෑවේ පදිංචිය කරත්තේ තමා ඉගෙනගෙන තියෙනවද ඔව් කීයටද ජේස්ටේ සමත් එතකොට එකල ජේස්ටේ සමත් කියන්නේ ටිකක් හොඳ උගත් මට්ටමක් මේ වචන ටික ඇතුලේ අවුරුදු 44ක් වයස වෙච්ච රණසිංහ කරත්ත රස්සාව කරගෙන ඉන්නේ කරත්තෙම පදිංචි වෙලා. ඔහුගේ ස්ථිර පදිංචිය කරත්තේ. මේ විස්තර අහනකොට අර පොලිස් නිලධාරියාට තරමක් කේන්ති යනවා. විවාහකද නැහැ පදිංචිය කරත්තේ. පදිංචිය කියන එකෙන් අදහස් කරන්නේ ඇත්තටම ඔහු ජීවත් වෙන ප්‍රදේශය. හැබැයි ඉතින් මේ රණසිංහට කියන්න තියෙන්නේ ඔහු පදිංචිලා ඉන්නේ කරත්තේ තමයි. උපන්නේ දිවුල්ලාවේ පදිංචිය කරත්තේ. එතකොට ඔහු උගත් කියනවා ඔහු කියනවා ඔහුට ඒ අතරේ කල්පනා වෙනවා පසුව කල්පනා වෙනවා තමන් එක්ක ඉගෙනගත්ත තවත් කෙනෙක් මහාචාර්යවරයෙක් වෙලා ඉගෙනගත්ත එහෙත් වෙන වෙන වැඩ කර හිටපු තවත් කෙනෙක් මහාචාර්යවරයෙක් වෙලා තමන් ඉන්නේ රස්සාවේද උගත්කම කියන එක කොහොමද මේ විග්‍රහ කරන්නේ මේ අවස්ථා හා සිද්ධි සජීවාකාරයෙන් දක්වන්න ඒ කතුවරයා දක්වන සමත්කම අතිශය ප්‍රශංසනීයයි සෝමරත්න බාලසූරිය මහත්මයාගේ වාග් හැසිරවීම වචන හැසිරවීම භාෂාව හැසිරවීම හරි අපූර්ව ඒ තරම්. තමාගේ ළඟම මිත්‍රයෝ කවුද? පොලිසියෙන් අහන්නේ. ගොණයි බල්ලයි. මොකායකෝ? බොහොම දැඩි ලෙස අහනවා. මොකද කේන්ති යනවා පොලිස් නිලධාරියාට. ඒක නිසා අහනවා. කරත්තය දින ගොණයි පඩංගුවේ ඉන්න බල්ලයි. රණසිංහ කියන්නේ සත්‍ය කතාවක්. ඔහුට වෙන මිත්‍රයෝ නැහැ. ඕ ළඟ ඉන්න මිත්‍රයෝ දෙන්න තමයි ගොණයි බල්ලයි. ගොණයි බල්ලයි එක්ක නාන්න ගියාම බල්ලට නාන්න කියනකොට බල්ලා දුවන්නේ අනිත් පැත්තට ගඟෙන්. තව ටිකක් දරුණු විදියට කතා කරපුවම තමයි බල්ලා ගඟට ගිහිල්ලා නාගෙන ඉන්නේ. ගොනත් එහෙමයි ගොනත් නාවලා කරලා කොහොම තෙල් ලන් දෙකේ ගාලා ඇටමැස්ස වහනවට බොහොම ආදරෙන් රැක බලාගත්ත සතු දෙන්නේ ගොනයි බල්ලයි.
ඒකයි කියන්නේ කරත් යදින ගොනයි පඩංගු ඉන්න බල්ලයි. මේ දෙන්නත් එක්ක තමයි රණසිංහ කතා බහ කරන්නේ. ඔහු කියනවා මං කියන ඒවා හොඳට තේරෙනවා ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට කතා කරන්න බැරි වුණා. අහනවා මොන භාෂාවෙන්ද කතා කරන්නේ කියලා. මොන භාෂාවෙන්ද කතා කරන්නේ කියලා. රණසිංහ කතා කරනවා ඒගොල්ලෝගේ ප්‍රතිචාර. ඒගොල්ලන්ගේ ප්‍රතිචාර වලින් දන්නවා රණසිංහ මේ අයට කතා කරන්න පුළුවන් ඒ අයටත් තේරෙනවා කියලා. ඒකනේ කියන්නේ බල්ලට නාන්න කියලා ගඟට යන්න කිව්වහම දුවන්නේ අනිත් පැත්තට. කුණුවරපයක් කියලා ආපහු කියපුවාම තමයි බල්ලා දුවන්නේ ගඟට නාගෙන එන්න. ඉතින් මේ බල්ලට තේරෙන්නේ හින්දානේ. ඒකයි කියන්නේ භාෂාව ඒ වෙලාවට අනුව තමයි තීරණය වෙන්නේ. අවසානයේදී අපි කලිනුත් සඳහන් කරා මේ කතාවේදී කතාව ඉවර වෙනකොට දැන් රණසිංහ අවසානයේදී ඔහුට පහර දීලා ඔහුව ගෙදර එක්කගෙන ගිහිල්ලා විස්තර හොයාගෙන ඇවිල්ලා ඔහුව පෙරට්ටුවකට තියලා තරුණයෝ පිරිසක් එක්ක යා තරුණයෝ අඳුරනවාද කියලා අර පොලිසියට අරගෙන එන්න හේතුව තමයි තරුණයෝ පිරිසකට කෑම උයලා දුන්නා කියලා. ඔහු කියනවා කාට වුණත් මං උයලා දෙනවා කියලා. එතකොට මේ කෑම උයලා දුන්නා කියන සිද්ධිය මත තමයි ඔහු ගෙනල්ලා ප්‍රශ්න කරන්නේ. අවසානයේදී රණසිංහ නිදහස් කරනවා. හැබැයි ඒ වෙනකොට ඔහුගේ ගුණ අහිමි වෙලා කරත්ත විතරක් තියෙනවා. ඒ නිසා රණසිංහ දැඩි කැළඹීමකටපත් වෙනවා. ඒක නිසා තමයි රණසිංහගේ ප්‍රතිචාරය වෙනස් වෙන්නේ. මට යන්න ගුණා ඕනේ. තමුසේ ගුණා හොයනවා මිනිස්සුන්ට මෙහෙම වෙනකොට ගුණාට මොනවා වෙනවද ඔයි? ඇත්තනේ කතාව. මිනිස්සුන්ට මෙහෙම වෙනකොට ගුණෙකුට මොනවා වෙන්න පුළුවන්ද? හැබැයි ගුණා නැතුව යන්න කැමති නෑ රණසිංහ. ඒක නිසා රණසිංහට කේන්ති යනවා. කෙටි මැෂින් තුවක්කුව කරත්ත කරුගේ අතට හුරු නැතත් එහි හුරු බූටිකමට ඔහු ප්‍රිය කළේය. තමා කැඩෙට් බටේකුව සිටියේදී පස්කන්දේ සවිකල ලාංඡනයට හැර කිසිම සතෙකුට තුවක්කුවක් එල්ල කර නැති බව ඔහුට සිහිවිය. මට යන්න ගුණා ඕන කියලා කියනකොට රණසිංහ පොලිස් නිලධාරියාගේ ප්‍රතිචාරය තමයි තමුසේ ගුණා හොයනවා. මිනිස්සුන්ට මෙහෙම වෙනකොට ගුණාට මොනවා වෙනවද ඔය? පොලිස් නිලධාරියාට ඒක ඇඟට දැනුන්නේ නැතුවට රණසිංහට ඒක ඇඟට දැනෙනවා. තමන්ගේ හදවතට දැනෙනවා. තමන් එක්ක මෙච්චර කාලයක් හිටපු ගුණා දැන් නැහැ. කරත්ත විතරක් තියෙනවා. ගුණාට මොකද්ද උනේ කියන එක කෙටි කතා කරුවක් කියන්නේ නෑ. අපිට හිතා ගන්න ඉඩ දීලා තියෙනවා මේ වෙනකොට ගුණා මිය ගිහිල්ලා කියලා අපිට ඒ වචන තුලින් අපිට ඒක තේරෙනවා. ඒක නිසා පොලිස් නිලධාරීන් හිතන්නේ මේ මිනිස්යාට ජීවිත දාණය ලැබිච්ච නිසා ගුණා ගැන හොයන්න නැතුව යයි කියලා. ආත්මార్థකාමී විදියට. හැබැයි රණසිංහ එහෙම කෙනෙක් නෙවෙයි. සත්තුන්ටත් අතිශය සෙනෙහසක් දක්වපු බොහොම සංවේදී මිනිසෙක්. ඔහු උගත් ඒ වුණාට රැකියාවක් නැති නිසා කරත්ත රස්සාව කරගෙන බොහොම පාඩුවේ ජීවත් වෙච්ච කෙනෙක් අවුරුදු 44ක. ඒක නිසා ඔහුට හැකියාවක් නැහැ තමන්ව ජීවත් කරපු ගුණාව දාලා යන්න. ඒක නිසා තමයි ඔහුගේ ප්‍රතිචාරය වෙනස් වෙන්නේ. හැබැයි අවසාන වාක්‍යය කියන්නේ තමා කැඩෙට් බටේකුව සිටියේදී පස්කන්දේ සවිකල ලාංඡනයට හැර කිසිම සතෙකුට තුවක්කුවක් එල්ල කර නැති බව ඔහුට සිහිවිය. මෙතනින් තමයි කතාව ඉවර වෙන්නේ. කරත්තේ කෙටි කතාව ඇතුලින් අපිට කියන්න උත්සාහ කරනවා මේ රචකයා සංකීර්ණ සමාජ ස්තරයේ ඇති විෂමතාව නිසා අධ්‍යාපනය ලබා හෝ නොලබා ඇතැම් අය වැරදි ක්‍රම ඔස්සේ නිලතල ලබාගෙන අපේක්ෂා ඉහළින් මිටු කර ගන්නවා. ඔහු කියනවා එක තැනකදී මාත් එක්ක එකට ඉඳලා කොළ කෑලි වලින් ගහ හිටපු මෙයා දැන් මහාචාර්යවරයෙක්. මම කරත්ත රස්සාව කරනවා. ඉටු කර ගන්න අතර දුප්පත්කමේ පතුරටම ගිය සාමාන්‍ය ගැමියෝ වැරදි මාර්ගයකට පිවිසෙන්නේ නැතුව මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් එක වගේ සෙනෙහස් පාමින් මානුෂීය ගුණධර්ම අගයමින් ජීවත් වෙනවා. ආත්මార్థකාමී මිනිස්සු කොහොම හරි ඉහළට ගිහිල්ලා වැජබෙන අතරේ සමහර අය වැජබෙන අතරේ අහිංසක අව්‍යාජ ගැමියන් තමන්ගේ මානුෂීය ගුණධර්ම අගයමින් ජීවත් වෙනවා කියන කාරණේ කෙටි කතා රචකයා අපිට දෙන්නට උත්සාහ කරනවා. අපි අවසන් කෙටි කතාව කළුසපත්තු කෙටි කතාව බලමු. මේ කළුසපත්තු කෙටි කතාව පුටා ගන්න කළුසපත්තු කියන කෘතියෙන් මේ කළුසපත්තු කෘතිය ලියන්නේ ජයතිලක කම්මැල්ලවීර මහත්මයා. ලංකාවේ සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයේ සුවිශාල සේවාවක් කරපු රචකයෙක් ජයතිලක කම්මැල්ලවීර කියන්නේ. ඔහු කෙටි කතා නවකතා ආදී නිර්මාණ බොහෝ සංඛ්‍යාවක් සාහිත්‍ය ක්ෂේත්‍රයට දායාද කළ කෙටි කතා සංග්‍රහම බොහෝ සංඛ්‍යාවක් තියෙනවා කළුසපත්තු.
මිනිස්සු යක්කු සහ දෙවියෝ, තවත් කමලාවියක්, මාංචු සහ අන්තිම කැමැත්ත, පස්වැනි ජවනිකාව, සොබා, සිහින ඉසව්ව මේ වගේ කෙටි කතා සංග්‍රහ ගණනාවක් තියෙනවා. ඒ අතරේ නවකතා කීපයකුත් තියෙනවා. 8 අවුරුද්ද තාත්තලාය කතාව, පුරාහඳ, සියොත් තටුසින්ද, චුම්බන කන්ද, ගොදුරු 11, ඇස් මේ වගේ තවත් කෙටි කතා නවකතා චක්‍ර කෙටි කතා නවකතා සංග්‍රහ ගණනාවක් සාහිත්‍ය නිර්මාණ බොහොමයක් සාහිත්‍ය ක්ෂේත්‍රයට පාඨකයන්ට සමීප කරපු විශිෂ්ට ලංකාවේ වෙන විශිෂ්ට ගණයේ නිර්මාණවේදියෙක් ජයතිලක කම්මැල්ල වීර කියලා කියන්නේ. ඔබ අනිත් නවකතා අනිත් කෙටි කතාත් හොයාගෙන කියවන්න, පුස්තකාලේ ලබාගෙන කියවන්න. ඒ කියවීමෙන් ඔවුන්ගේ නිර්මාණ පිළිබඳ ඔබට හොඳ වැටහීමක් සහ ඔබේ නිර්මාණ ශක්තිය සංවර්ධනය කරගන්න, වර්ධනය කරගන්න පුළුවන්. කළු සපත්තු කෙටි කතාවත් හරි අපූර්ව කතාවක්. කළු සපත්තු කියන නම ඇතුළෙම තියෙන පොඩි සංකේතාත්මක ගතියක්. කළු සපත්තු කියපුවම විවිධ අර්ථ ගැන්වෙන්න පුළුවන්. කළු සපත්තු කියපුවම මිනිස්සුන්ට දැනෙන පීඩනය ගැන හිතෙන්න පුළුවන්. කළු සපත්තු කියපුවම පාගනවා කියන එක එහෙම හිතෙන්න පුළුවන්. කළු සපත්තු කියපුවාම ධනවත්කමේ යම් කිසි අර්ථයක් එන්න පුළුවන්. ඒ වගේ විවිධ අර්ථ නැගෙන්න පුළුවන් සංකේතාත්මක මාතෘකාවක් තමයි කළු සපත්තු කියලා කියන්නේ. කළු සපත්තු කියලා කියන්නේ. සපත්තු දෙකක් දාන්න ඉස්සර කාලේ නම් සෑහෙන හොඳ ධනයක් තියෙන්නත් ඕනේ. ඉතින් එහෙම විවිධාර්ථ ගෙන දෙන සංකේතයක් විදිහට කළු සපත්තු නමින් හඳුන්වන මේ කෙටි කතාවේ අන්තර්ගතය තමයි සාරාංශය අපි බලමු කෙටියෙන්. සිරිදාස කියලා කියන්නේ විශ්වවිද්‍යාල ආසන්නයටම නැත්නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා යන්තම් නොතේරුණු කෙනෙක්. ඔහු ඉහළින් ඉගෙන ගන්නවා. හැබැයි බොහොම මේ විශ්වවිද්‍යාලේ ළඟටම ගිහිල්ලා ආපහු ආවා වගේ ඔහුට විශ්වවිද්‍යාලය යාමේ වරම් අහිමි වෙනවා. ඒ අතර ලත වෙමින් ඉන්නවා. ඔහු රැකියාවක් නැතුව ඔහු දකිනවා. හැබැයි පාරේ ඉන්නකොට පාරේ යන මිනිස්සු හවසට රැකියාවට ගිහිල්ලා හවසට බොහොම හෙම්බත් වෙලා ගෙදර යන විදිය. හෙම්බත් වෙලා එහෙන් මෙහෙන් එළවලු මල්ලක් දෙකක් පාන් ගෙඩියක් අතේ අරගෙන යන මිනිස්සු දකිනවා. හැබැයි සිරිදාස තාමත් ලත වෙමින් ඉන්න ඔහුට රැකියාවක් නැතුව ඔහු දුප්පත් තරුණයෙක් නිසා. දවස ගානේ පත්‍ර බල ඔහු රැකියාවට ඉල්ලුම් පත්‍ර දාන්න උත්සාහ කරනවා. හැබැයි ඔහුගේ එකක්වත් හරියන්නේ නැහැ. ඔහුගේ උගත්කමට සරිලන ඔහු රැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔය අතරේ ආරක්ෂක නිලධාරී තනතුරකට සමුග පරීක්ෂණයට කැඳවනවා. ඒ කැඳවනකොට ඔහු යන්න සූදානම් වෙනවා. ඔහුට තියෙන ගැටලුව තමයි එදාට කළු සපත්තු දෙකක් දාගෙන යන්න ඕනේ. ඔහු ඇඳගෙන ඉන්න ඕන විදිය එළියුමේ තියෙනවා. ඒක නිසා ඒකට කළු සපත්තු දෙකක් ඕනේ. කළු සපත්තු දෙකක් නැහැ මේ සිරිදාසට. සිරිදාස් තමන්ගේ මිත්‍රයෙක් වෙච්ච තිලකරත්න මහත්තයා රජයේ සේවකයෙක් වෙච්ච තිලකරත්න මහත්තයා හම්බෙන්න යනවා. තිලකරත්න මහත්මයා ඔහුට උදව් කරන නිසා ඔහු තිලකරත්න මහත්මයාට කියනවා කාරණේ මට සපත්තු දෙකක් හොයාගන්න විදියක් ගැන. තිලකරත්න මහත්තයා ළඟ සපත්තු නැති වුණාට තිලකරත්න මහත්තයා දෙනවා පොඩි ඉඟියක්. පොලිසියේ ඉන්න කෙනෙක් දන්නවා නම් සපත්තු දෙකක් ඉල්ල ගන්න පුළුවන්. එතකොට සිරිදාස කියනවා හරි මං දන්නවා මට හොයාගන්න පුළුවන් වෙයි කියලා ඔහු යනවා පොලිසිය රාජකාරී කරන මගලගොඩ රාළහාමි ළඟට. මගලගොඩ රාළහාමි සපත්තු දෙකක් දෙනවා. මේක මගේ රාජකාරී කකුල් දෙක හරිද? වැඩේ ඉවරණු ගමන් ටාර් ගාලා රිටර්න් කරපන් තේරුණාද කියලා සපත්තු දෙක දෙනවා. සපත්තු දෙකත් අරගෙන මේ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වෙනවා සිරිදාස. සම්මුඛ පරීක්ෂණයෙන් තේරෙනවා ඔහුගේ සහතික ටික වැදගත් වෙන්නේ නැහැ. ඔහුව තේරෙනවා. තේරුණු ගමන්ම එවෙලෙම ඔහුට රැකියාවක් ලැබෙනවා කුරුඳුවත්තේ බංගලාවක රාජකාරී කරන්න. පැයකට රාජකාරී ඉතුරු වෙන වැඩිපුර පැය වලට ඌ ටී ගෙවනවා මේ විදිහට කියලා. දැන් සිරිදාසට තියෙන ප්‍රශ්නේ තමයි මම ටාර් ගාලා ගෙනත් දෙන්න කියලා මගල්ගොඩ රාළහාමි කිව්ව මේ සපත්තු දෙක කොහොමද ගිහින් දෙන්නේ? රස්සාවට ආපු දවසේම රස්සාව හම්බෙලා දැන් රස්සාව කරගෙන යනවා. ඒ අතරේදී ඔහු ඒක කල්පනා කර ඉන්න අතරේ තව සිද්ධි ගණනාවක් තියෙනවා. මේකේ අධ්‍යක්ෂවරයා ඇවිල්ලා කියනවා අද ඊළඟට වැඩට ඉන්න කෙනා ඇවිල්ලා නැහැ. ඒක නිසා රාජකාරී කාලය දීර්ඝ කරනවා. හෙට තමයි යන්න වෙන්නේ කියලා. දැන් සිරිදාස අඳුන් කුඳුන් වෙලා සපත්තු දෙක දෙන්න විදියක් නැත්නම් ඔහුට හීනෙන් පේනවා මගලකොට රාළහාමි ඇවිල්ලා දඬුවම් කරනවා එහෙමත්. ඔය අතරේදී හීනෙන් පේනවා කෙනෙකුට නිින්ද යනවනේ. ඔය අතරේදී අර අධ්‍යක්ෂවරයා ඇවිල්ලා සේවයේ අතරතුරදී නිින්ද යන එක නිසා ඔහුගේ රාජකාරිය අවසන් කරනවා. ඔහුට දිනක වැටුපක් දීලා ඔහු රාජකාරියෙන් අස් කරනවා. නැත්නම් රැකියාවෙන් අස් කරනවා. රැකියාව ලැබුණට වඩා වැඩි සතුටකින් සිරිදාස නැවත ගෙදර යනවා. ඒකට හේතුව තමයි මගලකොට රාළහාමිගේ සපත්තු දෙක දෙන්න ලැබෙන අවස්ථාව ගැන. අපි මේ දිහා යම් කිසි ආකාරයක අපිට උපහාසයක් දැනුණත් අතිශය ඛේදනීය ඉරණමක් කියන්නේ. රැකියාව ලැබෙනවට වඩා සතුටින් රැකියාව අහිමි වීම නිසා යන තරුණයෙක්
හරිම කේදනීය ඉරණමක්. රැකියා වියුක්තිය නිසා රැකියාව නොමැති වීම නිසා මේ අය විඳින ගැහැට පිළිබඳව. ඒ නිසා මේ කතාවේ තේමාව විදිහට අපි තෝරගන්නේ විශ්වවිද්‍යාලයට යාමේ වරමහිමුණු සිරිදාස විරැක්කියාවෙන් පිළීමත් සම්මුඛ පරීක්ෂණයට යාමට කළු සපත්තු දෙකක් සොයා ගැනීමට උත්සාහ කිරීමත් ඒ සොයා ගැනීමෙන් පසු ඇති වුණු මානසික අසහනයත් පිළිබඳව තමයි කළු සපත්තු කෙටි කතාවේදී රචකයා කියන්න අපිට උත්සාහ කරන්නේ. මේ කෙටි කතාවේ තියෙන සියලු දේ මෙන්න මේ වගේ සටහනකට ගත්තොත් අපිට හරි පහසුවෙන් පුළුවන් කෙටි කතා ਵਿਚාරය කරන්න. මේකේ චරිත තියෙනවා ප්‍රධාන චරිතය තමයි නැත්නම් කේන්ද්‍රීය චරිතය තමයි සිරිදාස. සිරිදාසගේ චරිතය ආශ්‍රයෙන් තමයි මේ කතාව ගොඩනගන්නේ. උට උදව් වෙනවා අර ආරක්ෂක ආයතනයේ ඩිරෙක්ටර්, ඔහුගේ මිත්‍රයා තිලකරත්න, ඒ වගේම මගලගොඩ රාලහාමි. මේ චරිත ටික එකතු කරගෙන තමයි කළු සපත්තු කෙටි කතාව ගොඩනගන්නේ. මේ කතා වින්‍යාසයේ මුලැමැද අග අනුපිළිවෙලින් ගලපලා හොඳ ඒකාබද්ධතාවකින් යුතුව නිර්මාණය කරලා තියෙනවා. කෙටි කතාවේ දෘෂ්ටි කෝණය තමයි මේකේ ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය. එතකොට කේන්ද්‍රීය චරිතය තමයි අපි කිව්වේ සිරිදාස. සිරිදාසගේ චරිතය අරගෙන ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය ඔස්සේ හොඳ කතා වින්‍යාසකෙන් ගැළපීමකින් යුතුව මන ඒකාබද්ධතාවකින් යුතුව ගොතන නැත්නම් ලියන මේ කෙටි කතාවේ අපිට කියන්න උත්සාහ කරන්නේ සමාජයේ රැකියාව විරහිතභාවයෙන් හමුවේ තාරුණ්‍යයේ මුහුණ දෙන දුක් ගැහැටයි. ඒ රැකියාව ලැබුණට පස්සේ විඳින දුක් ගැහැටයි. මේ දුගී භවයේ කේදනීය ශෝකාන්තය තමයි අපිට කෙටි කතාවෙන් කියන්නට උත්සාහ කරන්නේ. මේ කෙටි කතාවේ සංවාද ගොඩනගන්න භාෂාව හරි අපූර්වට පරිහරණය කරනවා ජයතිලක කම්මැලවීර. ඒ චරිත අනුව අපිට සංවාදය වලින් අපිට තේරෙනවා ඒ චරිතයේ ස්වභාවය පිළිබඳව. අපි හිතමු තිලකරත්න මහත්මයා හරියට උදව් කරන කෙනෙක්. ඒ හින්දා තිලකරත්න මහත්තයා ළඟට ගිහිල්ලා සිරිදාසානි අයියේ පොඩි බඩුවක් ඉල්ල ගන්න පුළුවන්ද? අර තිලකරත්න මහත්තයානේ මොකද්ද මල්ලි? කළු සපත්තු දෙකක්. හරිම චාම් හරිම මිත්‍රශීලී සංවාදයක් තියෙන්නේ. ඊළඟට මගලගොඩ රාලහාමි ඔහු පොලිස් නිලධාරියෙක්. ඔහුගේ භාෂාවෙන් කතා කරන්නේ. මල්ලි මේක මගේ රාජකාරී කකුල් දෙක හරිද? වැඩේ කරගෙන ටාර් ගාලා රිටර්න් කරපන්. තේරුණාද? ඔහු අනක් දෙනවා. ඔහුගේ රාජකාරී කකුල් දෙක. ඇත්ත ඔහුගේ සපත්තු දෙක කියන්නේ ඔහුගේ රාජකාරී ඔහු නිල ඇඳුමේක කොටසක්. ඔහුට ඒක හරි වටිනවා. ඔහුගේ භාෂාව එහෙමයි. අධ්‍යක්ෂවරයා ආරක්ෂක ආයතනයේ පෞද්ගලික ආරක්ෂා ආයතනයේ සාධික පරීක්ෂා කරපු ගමන් උඩ රස්සාව දීලා එයාගේ ගෝලයට කියනවා ඩග්ලස් දෙනවා මෙයාට කැප් එකක් බැජ් එකක්. දැන් උදේ 10ට රාජකාරි පටන් ගන්නවා රාය 10ට ඕෆ් තේරුණාද? පැය 4කට ඕවර් ටයිම් ගෙවනවා. තමන් රාජකාරියට යන තැන හැම දෙයකටම තමන් වග කියන්න ඕනේ. හරිද? අවංකව රාජකාරි කළොත් ඉක්මනින් පඩි වැඩි කරනවා. ඔහුගේ භාෂාවේ ස්වරූපය. එතකොට මේ භාෂාව හසුරුවන විදිය අනුව අපිට ඒ චරිතයේ ස්වභාවය අඳුර ගන්න පුළුවන්. ඒක කෙටි කතා රචකයාගේ දක්ෂතාව. හොඳයි දරුවනේ අද දවසේ අපි සාකච්ඡා කළ කෙටි කතා 4 ආශ්‍රයෙන් අපි කෙටි ක්‍රියාකාරකම් කීපයකට යම් දයාසේන ගුණසිංහ මහතා විසින් රචනා කරන ලද කෙටි කතා සංග්‍රහ දෙකක් නම් කරන්න ඔබට මතකයි කේතුමති හෝටලේ රාත්‍රියක් කැනල් පාරේ නිසාචරය මිනිස් වටේ කෙටි කතාවේ දෘෂ්ටි ඉදිරිපත් කරන්න ඔබට මතකයි මිනිස් වටේ කෙටි කතාවෙන් අපි කිව්වේ අර දීවර ජන සමාජයේ කතාවක් ආශ්‍රයෙන් මේ මිනිස් වටේට එකතු වුණාම අපි ඒවට විරෝධතා දැක්කුවත් අවසානයේදී බහුතරයේ කැමැත්තට එකඟ වෙන්න සිද්ධ වෙලා මතුවෙන ජීවිත අවදානම අසහනය පිළිබඳව නැවත මතක් කරගන්න. සිංහල කෙටි කතා රචකයන් ජන සමාජය තුළ සිදුවුණු ආර්ථික සමාජීය අර්බුද හමුවේ ජනතාව මුහුණ දෙන දුක් කටුක අත්දැකීම් සානුකම්පිත දෘෂ්ටියකින් යුතුව ප්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ ගෙන ඇත නිර්දිෂ්ට කෙටි කතාවක් ආශ්‍රය විමසන්න. අපිට පුළුවන් මේ ආර්ථික සමාජීය අර්බුද හමුවේ ජනතාව මුහුණ දුන්නු කටුක අත්දැකීම් ගැන කියන්න අපි අද ඉගෙන ගත්ත කෙටි කතා දෙකක් උදාහරණයක් ගන්න. කපිතාන්ගේ පුත්තු කරත්තේ කියන කෙටි කතා දෙක විශේෂයෙන්ම ඒක නිසා ජනතාව මුහුණ දුන්නු කටුක අත්දැකීම් කළු සපත්තු කෙටි කතාවේ යම් ආකාරයක හිම එකක් තියෙන වඩා හොඳයි කරත්තේ කෙටි කතාව සහ කපිතාන්ගේ පුත්තු කෙටි කතාව වගේ කෙටි කතාවක් ආශ්‍රයෙන් මේ පිළිබඳ සාකච්ඡා කරන එක. ඊළඟට මේක විචාරාත්මක ප්‍රශ්නයක්. එතකොට අපි දන්න කරුණුත් එක්ක අපි විචාරයක් විදියට මේක ගොඩනගන්න ඕනේ. අර කෙටි කතා ලක්ෂණ ඔස්සේ මේ කතා ප්‍රවෘත්තිය කොහොමද ගොඩනගලා තියෙන්නේ? කතා වින්‍යාසය කොහොමද? චරිතාංග නිරූපණය කොහොමද? ඊට පස්සේ දෘෂ්ටි කෝණය මොකක්ද? භාෂාව හසුරවලා තියෙන ආකාරය කොහොමද? මේ කියන කාරණාත් එක්ක තමයි අපි මේ ප්‍රශ්නෙට උත්තර ලියන්නට ඕන. ජීවන දෘෂ්ටිය කොහොමද? එතකොට දරුවනේ අද දවසේදී අපි සාකච්ඡා කළේ කෙටි කතා පිළිබඳව පෙර උගත් කරුණු සිහිපත් කළා. ඒ වගේම කපිතාන්ගේ පුත්තු මිනිස් වටේ කරත්තේ සහ කළු සපත්තු කියන කෙටි කතා විචාරයට අවශ්‍ය කරන
මඟ පෙන්වීම් කීපයක් ලබා දුන්නා. මම හිතනවා ඔබට මේ ආශ්‍රයෙන් විචාරාත්මක හැකියාව සංවර්ධනය කරගෙන හොඳට මේ කෙටි කතා ਵਿਚාරය කරන්න සතතාභ්‍යාසය මගින් නැත්නම් නිරන්තර පුහුණු වීම මගින් අවස්ථාව උදා වෙලා මේ ආශ්‍රයෙන් උසස් පෙළ විභාගයේදී අහන ප්‍රශ්නවලට උපරිම ලකුණු ගන්න විදියට උත්තර ලියන්න පුළුවන් වෙයි කියලා. හොඳයි. අද දවසේදී අපි සාකච්ඡා කළේ මෙන්න මේ කරුණු පිළිබඳව. ඉදිරි වැඩසටහනකදී තව ඉතිරි කෙටි කතා පිළිබඳවත් මේ කෙටි කතා ਵਿਚාරයේදී සැලකිලිමත් වෙන්න ඕන කාරණා පිළිබඳව සාකච්ඡා කරමු. එතෙක් ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.